I want today. අපි ගිය සතියේ වෙනකොට පාඩමේ අපි ගොඩක් එහාට ගියා හැමනේ. එතකොට මම මෙන්න මෙහෙම අහුවොත් ඔයගොල්ලන්ගෙන් අපි කලින් දවසේ කරපු පාඩමේ මතක් කරගෙන ගියොත් ඉක්මනට නේද? කලින් දවස්වල අපි ඉතිහාසයේ පාඩමේ කරපු ටික අපේ පාඩම තමයි ඉතිහාසයේ හැඳින්වීම කියන පාඩම නේ. එතකොට මම දරුවන්ට ඉගෙනුවා ඉතිහාසය යනු කුමක්ද කියලා. එමනේ ඉතිහාසය යනු කුමක්ද කියලා ඉගෙනුවා. ඉතිහාසය කියලා කියන්නේ අතීත කාලයේ ජීවත් වූ එමනේ අතීත කාලයේ ජීවත් වූ මිනිසුන් පිළිබඳ හරිනේ අතීත කාලේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීම තමයි අපි ඉතිහාසය කියලා කියන්නේ. අපි කලින් දවසේ කතා කරපු ටික මතක් කරගන්න අපුවා. අතීත කාලේ ජීවත් වුණු මිනිසුන් ගැන තොරතුරු සොයා බලා පැහැදිලි කිරීමට අපි කියනවා ඉතිහාසය කියලා. හරිද? ඊළඟට පුතේ අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ක්‍රම තුනක් මම ළමයින්ට කියලා දීලා තියෙනවා නේ. ඉතිහාසය ගැන අපිට දැනගන්න පුළුවන් ක්‍රම තුනක් මම ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා. අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි පැරණි කාලේ ලියවුණු පොත්පත් ආශ්‍රය. පැරණි කාලේ ලියවුණු පොත්පත් ආශ්‍රයෙන් අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්. ඉතිහාසය ගැන දැනගන්න තියෙන තව ක්‍රමයක් තමයි පැරණි කාලේ ජීවත් වූ මිනිසු. එමනේ පැරණි කාලේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කරන ලද භාණ්ඩ පැරණි කාලේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කරන ලද භාණ්ඩ වලින් අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්. පැරණි කාලේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කර දැනට ඉතිරි වී තිබෙන භාණ්ඩවල. එවනේ. ඒ වගේම අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් අපේ වැඩිහිටියන් පවසන අතීතය ගැන කියවෙන කතා මගින්. ඒක දරුවන්ට පැහැදිලි වෙනවා නේද? පුතාලට තේරෙනවා. අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවා තුනක්. මේ ඉතිහාසය ගැන දැන ගැනීමට උපකාරී වන ඕනෑම දෙයකට නේ ඉතිහාසය ගැන දැන ගැනීමට උපකාරී වන ඕනෑම දෙයකට අපි කියනවා මූලාශ්‍රය කියලා. මූලාශ්‍රය කියලා. දැනටවත් අපේ දරුවෝ දන්නවා ඉතිහාසය හැදෑරීමට ඉවහල් වන මූලාශ්‍රය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එමනේ ඉතිහාසය හැදෑරීමට ඉවහල් වන මූලාශ්‍රය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඔව්. නේ එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍රය. අනිත් එක තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. හරිනේ. ඉතිහාසය පිළිබඳව හැදෑරීමට උපකාරී වන ඕනම දෙයකට අපි කියන මූලාශ්‍රය. ඒ මූලාශ්‍රය ප්‍රධාන වශයෙන් බෙදෙන කොටස් දෙකකට සාහිත්‍ය මූලාශ්‍රය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. දැන්ටමත් අපි දරුවෝ දන්නවනේ සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ මොකක්ද කියලා. නේ? ඔය දරුවෝ කියනවා සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ අනහරි. සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ පැරණි පොත්පත් ආදී ලියන ලද දේ සහ ජනකථා වලට අපි කියනවා සාහිත්‍ය මූලාශ්‍රය කියලා. පැරණි පොත්පත් ආදී ලියන ලද දේ සහ ජනකථා වලට අපි කියනවා සාහිත්‍ය මූලාශ්‍රය. ලංකාවේ ඉතිහාසය හදාරන්න තියෙන පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය තමයි දීපවංශය. එමනේ
ලංකා ඉතිහාසය හදාරන්න තියෙන පැරණිම සාහිත්‍ය මූලාශ්‍රය දීපවංශය. ඒක ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 4 වෙනි සියවසේ. ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ ලියලා තියෙන්නේ. දීපවංශය ලියපු කතුවරයා කවුරුද කියලා සොයාගෙන නැහැ. හරිනේ. ඒ වගේම අපි ළමයින්ට ඉගෙනුවා ලංකාවේ ඉතිහාසයේ අඛණ්ඩව ලියවී තිබෙන සාහිත්‍ය මූලාශ්‍රය. ලංකා ඉතිහාසයේ අඛණ්ඩව ලියවිලා තියෙන සාහිත්‍ය මූලාශ්‍රය තමයි මහාවංශය. නේ? මහාවංශය කියන කෘතිය ලියන්නේ මහා විහාරය වාසී මහා විහාරයේ වැඩවිසූ මහානාම කියන භික්ෂුව. නේ? මහා විහාරයේ වැඩවිසූ මහානාම කියන භික්ෂුව තමයි මහාවංශයේ පළමු කොටස රචනා කරලා තියෙන්නේ. මහාවංශයේ පළමු කොටස. හරිද? මහාවංශයේ පළමු කොටස රචනා කරන්නේ මහා විහාරයේ වැඩවිසූ මහානාම හිමියන්. ඒ වගේම දරුවන්ට කියලා දීලා තියෙනවා දීපවංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ. මහාවංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සියවසේ. හරිද? මහාවංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සියවසේ. එතකොට දීපවංශය කියලා කියන්නේ මහාවංශය කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ හදාරන්න තියෙන සාහිත්‍ය මූලාශ්‍රය. හරිනේ. තව ඒවා තියෙනවා සාහිත්‍ය මූලාශ්‍ර තව තියෙනවා. නේ? ඔය අපි කිව්වා අපිට පෙළ පොතේ තියෙන සාහිත්‍ය මූලාශ්‍රය දෙක. ඊළඟට දරුවෙක් මට කියන්න මොකද පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා කියන්නේ? නේ? ඉතිහාසය හැදෑරීමට ඉවහල් වෙන තවත් එකක් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියන්නේ. මොකද පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා කියන්නේ? අන්න හරි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා කියන්නේ පැරණි කාලයට අයත් භාණ්ඩ. පැරණි කාලයට අයත් භාණ්ඩ ගොඩනැගිලි වල සුන්බුන් පැරණි කාලයට අයත් භාණ්ඩ ගොඩනැගිලි ඒවායේ සුන්බුන් ආදී දේ සහ පටලවා ගන්න එපා. හරිනේ? අතීත කාලයට අයිති භාණ්ඩ ඒ වගේම ගොඩනැගිලි ඒවායේ සුන්බුන් ආදී දේ සහ අතීතයට අයත් දැනට ඉතිරි වී තිබෙන හරිද? අතීතයට අයත් දැනට ඉතිරි වී තිබෙන වෙනත් දෑ අපි කියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා. හරිනේ? මේක හටවඩ කරගන්න ඕනේ. හරිනේ? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ අතීත කාලයට අයත් භාණ්ඩ ගොඩනැගිලි ඒවායේ සුන්බුන් ආදී දේ සහ අතීතයට අයත් වෙනත් දෑ අපි කියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා. හොඳයි මට දැන් දරුවෝ කියන්න බලන්න පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය සඳහා උදාහරණ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර උදාහරණ කියන්න බලන්න. අපි උගන්වපු පෙළ පොතේ තියෙන අපි ලියලා තියෙන ඒවායි. ඔව්. මිනිස්සට සැකෙන්නේ. නේ? මිනිස්සට සැකෙන්නේ. ඒ වගේම පොළොන්නරුවේ ගල් විහාරය. පොළොන්නරුවේ ගල් විහාරය හරි. පොළොන්නරු ගල් විහාරය. ඊළඟ ගල්පොත ශිලාලේඛනය හරි. නේ? දැන් දරුවෝ දාන උත්තර ගල්පොත ශිලාලේඛනය කියලා කියනවා. නේ? ඒතකොට පොළොන්නරුවේ ගල් විහාරය පැරණි මියගිය මිනිස්සුන්ගේ ඇටසැකිලි මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. හරිද? ඒතකොට අපේ ඉතිහාසය හැදෑරීමට තිබෙන මූලාශ්‍රය ප්‍රධාන කොටස් දෙකයි සාහිත්‍ය මූලාශ්‍රය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. මම ඔයාලට උගන්වපු ටික නැවත ඉක්මනින් මතක් කරගෙන යන්න. හරිද? දැන් මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් වන ගල් විහාරය කියන එක නිර්මාණය කරන්නේ ඒ ගල් විහාරය ඉදි කරන්නේ පොළොන්නරු යුගයේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් වෙච්ච මහා පරාක්‍රමබාහු රජතුමා. පොළොන්නරු යුගයේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් වෙච්ච මහා පරාක්‍රමබාහු රජතුමා තමයි පොළොන්නරුවේ ගල් විහාරය
ඉදි කරන්නේ. දැන් දරුවෙක් මට කියන්න පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් වන පොළොන්නරුවේ ගල් විහාරය ඉදි කරේ මොන සියවසේද කියලා. මොන සියවසේද පොළොන්නරුවේ ගල් විහාරය ඉදි කළේ? නේ. මම දරුවන්ට කිව්වා මහා පරාක්‍රම බාහු රජතුමා පොළොන්නරුවේ ඉඳගෙන අපේ රට පාලනය කරේ ක්‍රිස්තු වර්ෂ 1153 ඉඳලා 1186 දක්වා. මේ තමයි මහා පරාක්‍රම බාහු රජතුමාගේ පාලන කාලය. නේ. දැන් මේ පාලන කාලය තුල තමයි පරාක්‍රම බාහු රජතුමා ගල් විහාරය කරවන්නේ. මම අහුවේ ගල් විහාරය ඉදි කරේ මොන සියවසේද කියලා දරුවෙක් දැම්ම උත්තරේ 12 වෙනි සියවසේ කියන එක හරියි. නේ? ඒක 12 වෙනි සියවස කියලා අපි ගණනය කරගන්න මෙහෙමනේ. මේ 1153 මේ ඉලක්කම් දෙක කපලා අපි මේ ඉතුරු වෙන ඉලක්කමට එකක් එකතු කරනවා. ඉතුරු වෙච්ච ඉලක්කම 11 එකක් එකතු කරා නේ? එතකොට එනවා අපිට 12 වන සියවස. හරිනේ? ඒක පොළොන්නරුවේ ගල් විහාරය කරවල තියෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 12 වන සියවසේ. දීපවංශය ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ. ඒක සාහිත්‍ය මූලාශ්‍රයක්. මහා වංශය ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සියවසේ. ඒක සාහිත්‍ය මූලාශ්‍රයක්. පොළොන්නරුවේ ගල් විහාරය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක්. ඒක නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 12 වන සියවසේ. හරිනේ? ඒක අපි ගිය සතියේ නතර කරේ මට දරුවෙක් කියනවා අපි ගිය සතියේ නතර කරේ මොන ප්‍රශ්නේද කියලා පුතේ. අපි ගිය සතියේ නතර කරන්නේ 16 වෙනි ප්‍රශ්නේ නේ. ගිය සතියේ නතර කරේ මම ළමයිට මේක ඔගෙදදි කරගෙන කියලා කිව්වා. ඔගෙදදි කරන්න කියලා කිව්වා. අපි මේ 16 වෙනි ප්‍රශ්නේ. 16 වෙනි ප්‍රශ්නේ. මේක ළමයින්ට මම ගෙදරදී කරන්න කියලා මේක අමාරු ප්‍රශ්නයක්. හරිද? පෙළ පොත් තියෙන ළමයින්ට බලාගෙන ලියන්න පුළුවන්. 16 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවාද? ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවාද? හරිනේ. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවාද? දැන් දිග උත්තර තියෙන්නේ. හරිනේ. සමහර ළමයි උත්තර ලියලා තියෙනවා. සමහර ළමයි ලියලා නැහැ. එතකොට අපි බලමු ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඉතිහාසය ඉගෙන ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන වලින් එකක් තමයි අප අසන දකින දේ. අපි අහන දකින දේවල් තියෙනවානේ. අපි දකින දේවල් අහන දේවල්. නේ? අපි දකින අසන දේ එසේ සිදු වූයේ කෙසේද? දැන ගැනීමට පුළුවන්කම ලැබෙනවා ඉතිහාසය ඉගෙන ගන්න. හරිනේ? ඉතිහාසය හැදෑරීමෙන් අපිට ලැබෙන එක ප්‍රයෝජනයක්. එක ප්‍රයෝජනයක්. මොකද ඉතිහාසය හැදෑරීමෙන් ලැබෙන ප්‍රයෝජනය අප දකින ලියන්න එපා. අප දකින පස්සේ අපි ලියමු මේ අපි දකින අසන දේ අප දකින අසන දේ එසේ ඌයේ කෙසේදැයි තේරුම් ගැනීමට. අප දකින අසන දේ එසේ වූයේ කෙසේදැයි තේරුම් ගැනීමට. අපි අසන දකින දේ එසේ වූයේ කෙසේ තේරුම් ගැනීමට. තේරුම් ගැනීමට. තේරුණානේ? අප දකින අසන දේ
එසේ ඌයේ කෙසේදයි තේරුම් ගැනීමට නම් අපි ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. එවන ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් තමයි අප දකින අසන දේ එසේ ඌයේ කෙසේදයි තේරුම් ගැනීමට හැකි වී. දැන් අපි පෙළ පොතේ තියෙන උදාහරණ මම ගන්නෙ මෙන්න අපි දකින දේවල්. මෙන්න අපි දකින දේවල්. මේ මම පෙන්නේ අපි දකින දේවල්. අපි අහන දේවල්. මේ අපි දකින අහන දේවල්. හා. ඒත් මේ මම දාලා තියෙන්නේ කයන්න කියන අකුර. කර. ඒ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනයක්නේ අපි දකින අසන දේ එසේ ඌයේ කෙසේදයි තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? ඒත් මේ කයන්න කියන අකුර කොහොමද හැදුනේ? ඒක කවදද නිර්මාණය වුනේ කියන කාරණේ අපිට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතිහාසය ඉගෙන ගත්තොත් විතරයි. හරිද? ඒ ක්‍රිස්තු පූර්ව, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර ක්‍රිස්තු පූර්ව සමයේ ක්‍රිස්තු පූර්ව 250 දී ශිලාලේඛනවල පුතේ ශිලාලේඛන කියලා කියන්නේ ගල්වල කොටා තිබෙන අකුරු නේ. පැරණි කාලේ අකුරු ලිව්වේ ගල්වලනේ. අකුරු ලිව්වේ නෑ, අකුරු කොටලා තියෙන්නේ. කළු ගලක අකුරු කොටලා තියෙනවා නම් අපි ඒ වගේ ලේඛන වලට කියන්නේ ශිලාලිපි. ක්‍රිස්තු පූර්ව 250 ශිලාලිපි වල මේ කයන්න කියන අකුර ලියලා තියෙන්නේ මෙන්න මේ වගේ. ඔන්න ඔහොම තියෙන්නේ. අපි මේ අසල දේ, දකින දේ නේ එසේ ඌයේ කෙසේදයි කියලා තේරුම් ගන්න නෙමෙයි යන්නේ. මෙන්න ක්‍රිස්තු පූර්ව 250 දී කයන්නේ විදිය. කයන්න ලියන්නේ මේ විදියට. හරිද? දැන් කාලයක් යනකොට ක්‍රිස්තු වර්ෂ හරිනේ? ක්‍රිස්තු වර්ෂ 250 වෙනකොට මේක වෙනස් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 250 වෙනකොට ක්‍රිස්තු වර්ෂ 250 වෙනකොට මේ අකුරේ හැඩය වෙන මේ වගේ වෙනවා. මෙහෙම ඉන්නේ කයන්න කියන්නේ. ඔන්න. ක්‍රිස්තු වර්ෂ 250 කයන්න ලියන විදිය. ඒක තව ටිකක් දියුණු වෙනවා ක්‍රිස්තු වර්ෂ 800 වෙනකොට. ක්‍රිස්තු වර්ෂ 800 වෙනකොට මේ 250 මේක 250 ක්‍රිස්තු වර්ෂ. හරිද? ක්‍රිස්තු වර්ෂ 800 වෙනකොට මේ කයන්න ලියවෙන්නේ මේ විදියට. මේම ලියවෙන්නේ මේක. මේ අකුර ලියවෙන්නේ මෙන්න මේ විදියට. ඔන්න ඔහොම ලියවිලා තියෙන්නේ. ඔය ක්‍රිස්තු වර්ෂ 800 දී. හරිද? ක්‍රිස්තු වර්ෂ 1200 වෙනකොට ක්‍රිස්තු වර්ෂ 1200 වෙනකොට හරිද? දැන් මේ චූටි පුතාලට මේක මේ වාට්ටම ටික තේරුම් ගන්න අමාරුයි නේ. දැන් මම කියන්නේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජනනේ. ඉතිහාස ඉගෙන ගත්තාම ලැබෙන ප්‍රයෝජනයක් තමයි අපි දකින අසන දේ එසේ වූයේ කෙසේදයි තේරුම් ගැනීමට පුළුවන්. එතකොට මේක තේරුම් ගන්න දෙන්න. මෙන්න අපි දකින දෙයක් කයන්න. මෙන්න කයන්න ක්‍රිස්තු පූර්ව 250 ලියපු විදිය. මේ තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 250 දී ලියපු විදිය. මේ ක්‍රිස්තු වර්ෂ 800 දී ලියපු විදිය. ක්‍රිස්තු වර්ෂ 1200 වෙනකොට කයන්න ලියවෙන්නේ මේ විදියට. කයන්න ලියවෙනවා මෙන්න මේ විදියට. ඔන්න ඔහොම ලියවෙනවා. නේ. මේ ක්‍රිස්තු වර්ෂ 1200 දී කයන්න ලියවෙච්ච විදිය. දැන් මම හිතනවා අපේ දරුවන්ට තේරෙන්නේ නැති නේ මම මේ කියන කාරණේ මොකද්ද? අප දකින හරිනේ අසන දේ එසේ සිදු වූයේ කෙසේදයි තේරුම් ගන්න නම් අපි ඉතිහාසය ඉගෙනගෙන තියෙන්න ඕනේ. මෙන්න කයන්න කියන එක හැදිච්ච විදිය.
මේක පෙළ පොතේ තියෙනවා නේ පෙළ පොතේ තියෙනවා ඔයගොල්ලෝ බලන්න ඕනේ හරිනේ පෙළ පොතේ තියෙනවා මේක හොඳින් බලන්න ඕනේ මේ කයන්න කියන අකුර ඇත්ත දැන් ඒ වගේ අනිත් අකුරු බලන්න පුළුවන් දැන් අපි ගත්ත උදාහරණයක් ඔන්න ඉතිහාසය හැදෑරීමේ එක ප්‍රයෝජන ලියන්න එපා ඉතිහාසය හැදෑරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන අපි තව එකක් බලමු ඉතිහාසය හැදෑරීමෙන් ලැබෙන තව ප්‍රයෝජනයක් තමයි ලියන්න එපා මම ලියන්න ඉස්සර වෙලා අතීතයේ සිදු වූ දේ අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇතත් අවසන් වී ඇතත් ඇත්තද අතීතයේ වෙච්ච දේවල් වෙලා ඉවරයි එවනේ අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇතත් එමගින් දෙන පණිවිඩය එමගින් දෙන පණිවිඩය හරිද අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇතත් එමගින් දෙන පණිවිඩය වර්තමානය වඩා යහපත් කර ගැනීම සඳහා වඩා යහපත් කර ගැනීම සඳහා හරිද කියන්න එපා අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇතත් එමගින් දෙන පණිවිඩය වර්තමානයේ වඩා යහපත් කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වීම ප්‍රයෝජනයට ගත හැකි වීම හරි ඔන්න ඉතිහාසය හැදෑරීමෙන් ලැබෙන තව ප්‍රයෝජනයක් දැන් අපි ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවද දැන් දෙකක් ලියුවා නේ එකක් තමයි අප දකින අසන දේ එසේ වූයේ කෙසේදයි තේරුම් ගැනීමට පුළුවන්. දෙවෙනි එක තමයි අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇත එමගින් දෙන පණිවිඩය වර්තමානයේ වඩා යහපත් කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වේ. හරිද? තව තියෙනවා ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන ටිකක් දිග කාරණා තියෙන්නේ නේද? අපි පස්සේදී අප ටික ටික පන්තිවල උඩට යනවා අපි මේවා ටික ටික කෙටි කර ගන්නවා පුතේ දැනට මේ විදිහටම ලියන්න වෙන්නේ අපිට හරිද දැන් අපේ රටේ විවිධ ජන කොටස් ඉන්නවානේ අපේ රටේ විවිධ ජන කොටස් ඉන්නවා සිංහල කියලා ඉන්නවා දෙමළ කියලා ඉන්නවා මුස්ලිම් කියලා ඉන්නවා බර්ගර් කියලා ඉන්නවනේ දැන් අපේ රටේ විවිධ ජන කොටස් ඉන්නවා ඔවුන්ගේ ඇදහිලි විශ්වාස ප්‍රදාන කොටගත් සංස්කෘතිය තියෙනවා නේ දැන් සංස්කෘතිය කියලා කියන්නේ මිනිසුගේ භාෂාව නේ අපි කතා කරන භාෂාව අයිති වෙන්නේ සංස්කෘතියට අපේ ඇඳුම අයිති වෙන්නේ සංස්කෘතියට නේ අපේ සිරිත් විරිත් සංස්කෘතියට අයිති අපේ ආහාර ගන්න විදිය ආහාර වර්ග සංස්කෘතියට අයිති ඒක දන්නවනේ නේ එක එක ජන වර්ගවල නේ එක එක ජන වර්ගවල ඇදහිලි විශ්වාස ප්‍රදාන කොටගත් සංස්කෘතියක් තියෙනවා. ඒක කෙනෙකුට වෙනස්. හරිද? එතකොට මෙන්න මේ විවිධ ජන කොටස් ජීවත් වෙන සමාජයේ ඔවුන්ගේ ඇදහිලි හා විශ්වාස ප්‍රදාන කොටගත් සංස්කෘතික අංගවලට ගරු කරමින් සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න නම් අපි ඉතිහාසය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒක කෙටි කරලා කිව්වොත් අපි ජාතික සමගිය. හරිනේ. ඒක සිංහල දෙමළ මුස්ලිම් කියලා ભેද නැතුව සමගියෙන් ජීවත් වෙන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ ඉතිහාසය. හරිනේ. අපි ලියමු තුන්වෙනි කාරණේ ලියන්න එපා බලා ගන්න. ඉතිහාසය හැදෑරීමේ ලැබෙන තව ප්‍රයෝජනය මොනවාද? විවිධ ජන කොටස් විවිධ ජන කොටස් ජීවත් වන සමාජයේ
ඔවුන්ගේ ඇදහිලි විශ්වාස ඔවුන්ගේ ඇදහිලි විශ්වාස විවිධ ජන කොටස් ජීවත් වෙන සමාජයේ ඔවුන්ගේ ඇදහිලි විශ්වාස ප්‍රධාන කොටගත් सांस्कृतिक अंगवलट सांस्कृतिक अंगवलट गरु करमिन सांस्कृतिक अंगवलट गरु करमिन सहजीवने पवत्वाගෙන යමු सहजीवने පවත්වාගෙන ගරු කරමින් සමගියෙන් සහජීවනය පවත්වාගෙන යමු බලන්න බැරි මම පස්සේ ආපහු ඔයාලට උත්තරේ දාන්න. හරිනේ? දැන් ආයෙ බලමු ඉතිහාසයේ ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මම තුනක් දැම්මා. මොනවද? අප දකින අසන දේ එසේ ඌයේ කෙසේදයි තේරුම් ගැනීමට හැකි වීම. දෙක අතීතයේ සිදු දේ අවසන් වී ඇත. එමගින් දෙන පණිවිඩය වර්තමානයේ වඩා යහපත් කර ගැනීම සඳහා ප්‍රයෝජනට ගත හැකි වීම. 3. විවිධ ජන කොටස් ජීවත් වන සමාජයේ ඔවුන්ගේ ඇදහිලි විශ්වාස ප්‍රධාන කොටගත් සංස්කෘතික අංගවලට ගරු කරමින් සමගියෙන් සහජීවනය පවත්වාගෙන යනවා. හරි. ඔව්. දැන් දරුවන්ට ප්‍රශ්නයක් මට දරුවෝ කීප දෙනෙක්ම ප්‍රශ්න දැම්මා. සර් ඔය ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කොහොමද කියන ප්‍රශ්නේ. නේ? පුතේ මෙන්න මෙහෙම කතන්දරයක්. දැන් අපි ඕගොල්ලන්ට පහුගිය මේ මාසේ පන්ති ගාස්තු වලට නිබන්ධන කට්ටලයක් එවලා තියෙනවානේ. නේ? නිබන්ධන කට්ටලයක් එවලා තියෙනවා. ඒ නිබන්ධන කට්ටලය තුල තියෙනවා ඉතිහාසයේ විෂයට අදාළ නිබන්ධනය. හරිද? ඒක අරගන්න පදට. නේ? මේ ඕගොල්ලන්ගේ නිබන්ධන කට්ටලය තුල තියෙනවා ඉතිහාසයේ විෂයට අදාළ නිබන්ධනය. මෙන්න මේ වගේ තමයි නිබන්ධනය ඇත්තේ. බලන්නකො මේ ප්‍රශ්න निराකරණය කරගන්න ඕනේ. ගොඩක් ළමයි මගේ මේක අහන සර් ඔය කරන්නේ කොතනද මොකක්ද කරන්නේ? ඒක ගොඩක් ප්‍රශ්න දෙන ළමයි. හරිනේ? ඒ ප්‍රශ්න निराකරණය කරගන්න ඕගොල්ලෝ බලන්නකො ඕගොල්ලෝ ගාව දැනට තියෙන ඕගොල්ලන්ට දැන් ගෙදරට ඇවිල්ලා තියෙනවනේ නිබන්ධන කට්ටලයක් නේ? ඒ නිබන්ධන කට්ටලේ ඉතිහාස කියන විෂයට අදාළ නිබන්ධනය අරගෙන පෙළුවාම මෙන්න මේ වගේ එකක් තමයි ඇත්තේ බලන්න. මේ වගේ නිබන්ධනයක් තමයි ඇත්තේ. ඒක නෙමෙයි. ඊළඟට ඉන්න මෙන්න මේ බලන්න මට හරියට මතක නෑ. මෙන්න මේක ඇත්තේ පුතේ ඔයගොල්ලෝ ගා. ඔන්න ඔය නිබන්ධනය ඇත්තේ බලන්නකෝ. හොඳට බලන්න. ඒකෙදින ඉතිහාසය සේනරංජිත් කියලා මගේ නම තියෙනවා 6 ශ්‍රේණිය පුනරීක්ෂණ අභ්‍යාස. ඉතිහාසය හැඳින්වීම 1. ඒ කියන්නේ මේ පළවෙනි පාඩමනේ ඔයගොල්ලන්ගේ ඉතිහාසය හැඳින්වීම කියන පළවෙනි පාඩමට පුනරීක්ෂණ අභ්‍යාසය. ඒ මම පාඩම කරලා ඉවර වුණාට පස්සේ මම තාම පාඩම ඉවර නැහැ. මම පාඩම ඉවර වුණාට පස්සේ මම පාඩම ඉවර කරාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකට උත්තර ටික ලියන්න. හරිද? තේරෙනවද? ඕගොල්ලෝ ගාව දැනට තියෙන නිබන්ධනේ ඔන්න ඕක. මේ නිබන්ධනය කරන්න වෙන්නේ මම පාඩම කරලා ඉවරුණාට පස්සේ ඕගොල්ලෝ තනියම කරන්නේ මේක. හරිද? මම පාඩම කරලා ඉවරුණාට පස්සේ මම කියන පුතේ නිබන්ධනය කරන්න කියලා මෙන්න මේ නිබන්ධනය කරන්න ඕනේ. හරිද? එතකොට මේ නිබන්ධනේ මේ වගේ තියෙන ප්‍රශ්න අපි ප්‍රශ්න කීපයක් මේකට දාලා තියෙනවා පුතේ බලන්න.
මුලින් තියෙන කෙටි ප්‍රශ්න ටික ගෙපල ලියන ප්‍රශ්න තියෙන මේ වගේ. දැන් මෙතන තියෙන අපට ඉතිහාස දැනගත හැකි ක්‍රම තුනක් මම උගන්වන්න තියෙන දැන්. එතකොට ළමයි තනියම ලියන්න ඕනේ ඊට පස්සේ මේවා ටික දැන් පාඩම ගොඩක් ඒක කරලා ඉවරයි. ඊට පස්සේ මම මෙන්න මගේ සිතියන් දෙකකුත් දාලා තියෙනවා පුතේ. සිතියන් දෙකකුත් දාලා තියෙන මේවා. හරිද? ලංකා සිතියන් දෙකකුත් දාලා තියෙන මම ඊළඟ සතියේදී මේ සිතියන් අභ්‍යාසයක් පටන් ගන්නවා. නේ? ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ අපේ රටේ තියෙන ගංගා, අපේ රටේ තියෙන වැව්, ඒවා දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ මම මේක සිතියම ලකුණු ගන්න පටන් ගන්න සතියේ. හරිද? දැන් ඕන එක ප්‍රශ්නයක් निराකරණය වුණානේ. ඕගොල්ලෝ ගාව දැනට නිබන්ධනයක් තියෙනවා. ඒ නිබන්ධනය පළවෙනි පාඩමේ නිබන්ධනය ඒකෙදී පුනරීක්ෂණ අභ්‍යාසයක් ඒක කරන්නේ පුතේ පාඩම කරලා ඉවරුනාට පස්සේ. හරිද? ඒ ළමෙක් මේ කිව්වා මේකේ මේ මොකද පිටු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඇත්තටම ඒක දන්නේ නැහැ මොකද අපි මෙහෙන් PDF එක දැම්මට පස්සේ මුද්‍රණාලේ කට්ටිය මුද්‍රණය කරලා එහෙන් තමයි ওই ඕගොල්ලන්ගේ පේපර් කට්ටලේ සකස් වීම සිද්ධ වෙන්නේ. ඒත් ඒගොල්ලෝ සමහර විට මේකේ මොනවා හරි පිටු අරද්දලා මුද්‍රණය කරලා තියෙනවද කියලා මට හරියටම පැහැදිලි නැහැ නේ. හරි අපි එහෙම අවුලක් තිබුණත් ඒක निराකරණය කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි නිබන්ධනේ තියෙන්නේ. හරිද? මේව තමයි නිබන්ධනේ තියෙන්න ඕන. ඔයගොල්ලෝ පිළිවෙල පිටු තියෙන ওই විදියට. හරිද? මම මේක පැහැදිලි වෙනවද දැන්? ඊළඟ ප්‍රශ්නේ දැන් ඔය සර් කරන ප්‍රශ්න මොනවද? දැන් අද සර් පටන් ගත්ත 16 වෙනි ප්‍රශ්නේ කියලානේ. සර් පටන් ගත්ත 16 වෙනි ප්‍රශ්නේ කියලා. දැන් ප්‍රශ්න 16ක් කරලා තියෙනවා. ඒක පුතේ මෙන්න මෙහෙමයි. මම තව නිබන්ධනයක් ඕගොල්ලන්ගේ වෙබ් එකට අප්ලෝඩ් කරලා තියෙනවා. හරිද? ඕගොල්ලන්ගේ my teachers වලට මම අප්ලෝඩ් කරලා තියෙන තව නිබන්ධනයක්. ඒකත් ඉතිහාසය හැදින්වීම. හැබැයි ඒ නිබන්ධනේ මේ වගේ උඩ පුනරීක්ෂණ අභ්‍යාස කියලා මුද්‍රණය කරලා නැහැ. හරිද? බලන්නකො මෙන්න මේ නිබන්ධනේ. මෙන්න මේක. හරිද? මේක ඕගොල්ලෝගේ නිබන්ධන කට්ටලේ නෑ. මේ නිබන්ධනය තියෙන්නේ my teachers එකේ අප්ලෝඩ් කරලා තියෙනවා PDF එක දාලා තියෙනවා එතනට. කැමති දරුවන්ට මේකේ නේද? පිටපත් මුද්‍රණය කරගන්න පුළුවන්. print out එකක් ගන්න පුළුවන් කැමති දරුවන්ට. එහෙම නැති ළමයින්ට මේ ප්‍රශ්න ටික කොලේක ලියලා උත්තර ලියා ගන්න පුළුවන්. හරිනේ? එතකොට අපි දැන් අද සාකච්ඡා කරමින් ඉන්නේ මෙන්න මෙතන. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ කරා, දෙවෙනි එක කරා ළමයින්ට මතකනේ නේද? මම වෙලාව ගන්න මේ වෙනුවෙන්. මොකද ළමයි ගොඩක් මාඩේ මේ ප්‍රශ්න කරලා දුන්නා සර් මොකද්ද කරන්නේ කොහොමද කරන්නේ ওই ප්‍රශ්න තියෙන්නේ කොහෙද? අපේ නිබන්ධනයේ ප්‍රශ්න නැහැ ගොඩක් ප්‍රශ්න. නේ? දැන් මම හිතුවේ निराකරණය වෙන්නේ නැති කියලා. හරිද? අපි දැන් ඉන්නේ මෙන්න මෙතන ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නේ අපි ඉන්නේ දැන්. මෙන්න මෙතන මේ ප්‍රශ්නේ ඉන්නේ. මොකද්ද ප්‍රශ්නේ? ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවද? දැන් මම ඒකට උත්තර කිව්ව තාම ලිව්වේ නැහැ. උත්තර කිව්ව මොනවද උත්තර? අප දකින අසන දේ එසේ වූයේ කෙසේදයි තේරුම් ගැනීමට අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇතත් එමගින් දෙන පණිවිඩය වර්තමානයේ වඩා යහපත් කර ගැනීම සඳහා ප්‍රයෝජන ගත හැකි වීම විවිධ ජනපොළස් ජීවත් වන සමාජයේ ඔවුන්ගේ අධෛර්ය විශ්වාස ප්‍රධාන කොටගත් සංස්කෘතික අංගවලට ගරු කරමින් සමගියෙන් සහජීවනය පවත්වාගෙන යාම. හරිනේ. ඔන්න 16 වෙනි ප්‍රශ්නේ අපි උත්තර ලියමු නේද? 16 වෙනි ප්‍රශ්නෙට අපි උත්තර ලියමු. හරිනේ. 16 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියමු. හරිද? right. ලියන්න 16 වෙනි ප්‍රශ්නේ පළවෙනි කාරණය 16 වෙනි ප්‍රශ්නේ පළවෙනි කාරණය 16 වෙනි ප්‍රශ්නේ පළවෙනි කාරණය ලියන්න අප දකින අසන දේ අපි දකින අසන දේ අප දකින අසන දේ එසේ වූයේ
එසේ වූයේ කෙසේදැයි එසේ වූයේ කෙසේදැයි අප දකින්න අසන දේ එසේ වූයේ කෙසේදැයි තේරුම් ගැනීමට අප දකින්න අසන දේ එසේ වූයේ කෙසේදැයි තේරුම් ගැනීමට හරි අපි දකින අසනද එසේ වූයේ කෙසේද තේරුම් ගැනීමට දෙවෙනි එක මේ කලින් කර ප්‍රශ්නේ උදේ කලින් මේ කරපු ටික අපි ටික අමුරක් දාලා විනාඩියක් වඩ දෙන්න ඔය කලින් අපි කරපු ටික උතර ලේසියෙන් ලියා ගන්න නේද උතර මම කියන එක වේගෙ වැඩි නම් ළමයින්ට ස්ක්‍රීන් එක බලලා ලියා ගන්නත් පුළුවන් නේ ඒක තමයි කතා කරලා තියෙන්නේ 16 දෙනෙක් ඉන්නවා නොකෝතයි ප්‍රශ්නේ මේක තමයි ප්‍රශ්නය මේ තමයි ප්‍රශ්නේ හරිද මොන අපි උත්තර දානවා දැන් අර ඕකේ උත්තර ටිකේ එකක් හරිද අපි මේක ලියගමු දෙවෙනි එක ලියා ගන්න දෙවෙනි එක උත්තර දෙනවද දැන් මේක අපි ලියමුවා අතීතයේ සිදු වූ දේ දෙවෙනි කාරණේ පුතියා ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවද දෙවෙනි එක අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇතත් අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇතත් අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇතත් එමගින් දෙන පණිවිඩය එමගින් දෙන පණිවිඩය වර්තමානය වඩා යහපත් කර ගැනීම සඳහා වර්තමානය වඩා යහපත් කර ගැනීම සඳහා වර්තමානයේ වඩා යහපත් කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වී මේක වැඩි නම් ස්ක්‍රීන් එක බලාගෙන ලියන්න නේ දැන් අපි ලිව්වා ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන දෙකක් දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන්නේ එකයි නේ අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇතත් එමගින් දෙන පණිවිඩය වර්තමානය වඩා යහපත් කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වී ඒ කාරණේ මුදලිය ඉවරද හරි අපි යමු ඊළඟ කාරණේට ඉතිහාසයේ දැන් ළමයින්ට මේක ලියන්න අර මම දීපු නිබන්ධනය ඔයගොල්ලෝ print out අරගෙන තියෙනවා නම් ඒකේ මම තියලා තියෙන රූල් ටිකක් ඒ රූල් ටිකේ ලියන්න ඉඩ මදි නම් ඒක ASCII ලියන්න යන්න එපා කාරණා දෙක ලියලා ඉතින් නතර වෙන්න
කොළවල ලියන ළමයින්ට ප්‍රශ්නයක් නැහැ පොතේ ලියනවට ප්‍රශ්නයක් නැහැ. හරිනේ. ඊළඟ කාරණේක තියෙන්නේ මෙන්න මේ කාරණේ. දෙවෙනි කාරණය ඉතිහාසය හැදෑරීමෙන් ලැබෙන ඊළඟ ප්‍රයෝජනය. දෙක නෙමෙයි තුන්වෙනි කාරණේ. තුන්වෙනි නේ. තුන්වෙනි කාරණය. ලියන්න. ඉතිහාසයේ ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවද? තුන්වෙනි එක. විවිධ ජන කොටස්. මම ඉන්නේ මෙතන විවිධ ජන කොටස්. විවිධ ජන කොටස්. ජීවත් වන සමාජයේ හරිනේ විවිධ ජන කොටස් ජීවත් වන සමාජයේ ඔවුන්ගේ ඇදහිලි විශ්වාසය ප්‍රධාන කොටගත් ඔවුන්ගේ ඇදහිලි විශ්වාස ප්‍රධාන කොටගත් सांस्कृतिक अंगवලට ගරු කරමින් ඔවුන්ගේ ඇදහිලි විශ්වාස ප්‍රදාන කොටගත් सांस्कृतिक अंगවලට ගරු කරමින් සමගියෙන් සහජීවනය පවත්වාගෙන යාමට හරිනේ. ඔන්න අපි ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන නැත්නම් ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන තුනක් ලියනවා. හරිද? ඉතිහාසය හැදෑරීමෙන් ලැබෙන ප්‍රයෝජන අපි තුනක් ලියලා තියෙනවානේ. කාට හරි දරුවෙකුට ලියා ගන්න බැරි වුණා නම් මම කියන වේගය වැඩි නම් ඔන්න දැන් බලාගෙන ලියා ගන්න පුළුවන්. මම මුලින්ම කියපු කාරණේ අන්තිමට තියෙන්නේ නේද? මම මුලින්ම කිව්වේ අපි දකින අසනද එසේ සිදුවේ කෙසේද තේරුම් ගැනීමට කියලානේ. දැන් මම තීරයට දාගෙන ඒක අන්තිමට. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පිළිවෙලක් නැහැ. නේද? කොහොම හරි ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන. ප්‍රධාන ප්‍රයෝජන තුනක් තව තියෙනවා පෙරපොතේ. තව තියෙනවා අපි දැනට තුනක් මතක තියාගන්න. හරිද? අපි තව දවසක් ගියාට පස්සේ ළමයි මේකට ටිකක් අපිත් එක්ක කියන්නේ මාත් එක්ක හුරුුණාට පස්සේ නේද? මම ඕගොල්ලන්ට කතා කරන අවස්ථාව දීලා ප්‍රශ්නය අහලා උත්තර ටික ගන්න. එතකන් ගෙදරදී මේවා පාඩම් කරගන්න. දැන් ඉස්කෝලේ තාම 6ට ගියේ නෑ. තාම අපිට පෙළ පොත් ලැබුණේ නෑ නේ. ඒවා අපිට දැන් එහෙම ගියකේ ඉන්න එපා. නේද? පෙළ පොත් නැති ළමයින්ට පුළුවන් පෙළ පොතේ පළවෙනි පාඩම අරගන්න. අන්තර්ජාලය ඔස්සේ නේ. එහෙම නැත්නම් අපි මේ කියන පාඩමට අහුම්කම් දීලා මේ ටික ලියාගෙන මේ ටික පාඩම් කරගන්න ඕගොල්ලෝ ඉස්කෝලේ පටන් අරන් 6 පන්තිට යනකොට ඕගොල්ලෝ පාඩමක් දෙකක් ඉවර කරලා යන්නේ. හරිනේ? දැන් අපි ලබන මාසෙ ඉඳලා මේ මාසෙ නෙමෙයි ලබන මාසෙ ඉඳලා මම ඕගොල්ලන්ට පුරවැසි අධ්‍යාපනය ඒ වගේම භූගෝල විද්‍යාවත් කියන විෂයන් දෙකක් උගන්වනවා. ඒ විෂයන් තුනම කරනවානේ. නේ? ඕගොල්ලෝ ඉස්කෝලේට යනකොට පාඩම් මේ අපේ ඉතිහාසයේ විෂය පුරවැසි අධ්‍යාපනය භූගෝල විද්‍යාව කියන විෂයන ඉගෙනගෙන යන්නේ. ඒතර ඉස්කෝලේ ටීචර් උගන්වනකොට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ලේසි වෙනවා. හරිනේ? දැනගෙන යන්නේ. ටිකක් දැනගෙන ගියාම වැඩේ ලේසි. හරිද? ළමයි ලියාගෙන ඉවරනේ. හරි. එහෙනම් මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. නේ? දැන් මම මේක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මගේ අර නිබන්ධනේ හරිනේ? මම ඕගොල්ලන්ගේ වෙබ් එකට දාලා තියෙන නිබන්ධනේ. ඔයගොල්ලෝ ගාව දැනට තියෙන නිබන්ධනේ නෙමෙයි.
වෙබ් එකට දාලා තියෙන නිබන්ධනේ. ඒකේ 17 වෙනි ප්‍රශ්නේ බලන්න. 17. මේකේ 17 තමයි ඉතිහාසය විවිධ සිදුවීම් අය කාලය මැනීමට ක්‍රම කීපයක් තිබේවා නම්. ඉතිහාසයේ විවිධ සිද්ධි වෙලා තියෙනවා. ඉතිහාසයේ විවිධ සිද්ධි වෙලා තියෙනවා. ඒවා මැන ගැනීමට ක්‍රම කීපයක් තියෙනවා. අපෙන් අහන්නේ ඒවා මොනවද කියලා. දැන් අපි ගමු උදාහරණ ඉතිහාස සිද්ධි කීපයක් ගන්න බලන්න. අපේ දරුවෙක් මට කියන්න බලන්න ඉතිහාසෙ වෙච්ච සිද්ධියක් නේ. අතීත කාලේ වෙච්ච සිදුවීමක් මට කියන්න බලන්න. අතීත කාලේ වෙච්ච සිදුවීමක් මොනවද? අනහරියෝ. අතීත කාලේ වෙච්ච සිදුවීමක් තමයි මිහිඳු හිමියන්. ඒක මොකද තියෙන එකක් නේද? මිහිඳු හිමියන් ලංකාවට බුදුදහම රැගෙන පැමිණි. එමනේ අපි ගොඩක් බහුතරයක් බෞද්ධනේ. අපේ රටට බුදුදහම අරගෙන එන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු හිමියන්. ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යගේ පුතානේ. මිහිඳු හාමුදුරුවෝ තමයි ලංකාවට බුදුදහම ගේන්නේ. ඔව් දේවාන පියතිස්ස රජු සමයේ. අරුවේ කියනවා නේ දේවාන පියතිස්ස රජු සමයේ තමයි ලංකාවට මිහිඳු හාමුදුරුවෝ බුදුදහම ගේන්නේ. අතීත සිදුවීම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිදුවීම සිද්ධ වුණේ මොන කාලෙද? නේ මේක ඉතිහාසයේ අයිති සිද්ධියක් අපි මේක මැන ගන්න ඕනේ. මේක මැන ගන්න ඕනේ. මේක උනේ මොන කාලෙද කියලා දැනගන්න. හරිද? මිහිඳු හිමියන් ලංකාවට බුදුදහම රැගෙන එන්නේ කතෝලික ආගමේ නායකයා වන ජේසුස් වහන්සේගේ උපතට පෙර. ක්‍රිස්තියානි ආගම කියලා අපි කියන්නේ නේද? මෙතන ඇති අපේ දරුවෝ ක්‍රිස්තියානි ආගමික සම්බන්ධතාවයේදී දරුවෝ ඇති නේ? ක්‍රිස්තියානි ආගමේ නිර්මාතෘවරයා ඒ කර්තෘවරයා ජේසුස් වහන්සේගේ උපත සිදු වෙන්න කලින් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම අරගෙන එන්නේ. හරිද? කාට හරි දරුවෙකුට උත්තරයක් දාන්න පුළුවන්ද? ක්‍රිස්තුන් උපතට පෙර කාලේ අපි හැඳින්වුවේ කොහොමද කියලා? ක්‍රිස්තුන් වහන්සේ උපදින පෙර කාලේ නේ? මතකනේ ඔයගලන්ට මේ ක්‍රිස්තු උපත මම මේ වගේ රූප සටහනක් පෙන්නුවොත් මතක් වෙයි නේද? ක්‍රිස්තු උපත සම්බන්ධ රූප සටහනක් ටික. ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඔයගොල්ලෝ දන්න එකක්. මම මේ පොඩක් මතක් කරන්න දාන්නේ. පිළිගන්න මතක් කරගන්න. මෙන්න මේක මත බිඳුර පේනවනේ නේ? ඔය තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත. ක්‍රිස්තුස් කියලා පොතේ තියෙනවා ක්‍රිස්තුන් කියලා තියෙනවා. හරිද? ක්‍රිස්තුන් ජේසුස් වහන්සේගේ උපත සිද්ධ වෙන අවස්ථාව. මෙන්න මේ ජේසුස් වහන්සේගේ උපත සිදුවීමට පෙර තමයි ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම අරගෙන එන්නේ. ඒ නිසා පුතේ අපි කියනවා ක්‍රිස්තුන්ගේ උපත සිද්ධ වෙන්න පෙර කාලේ නේ ජේසුස් වහන්සේගේ උපත සිදුවීමට පෙර කාලේ අපි කියනවා ක්‍රිස්තු පූර්ව නේ. දැන් මේ සිද්ධියත් එක්ක ඔයගොල්ලෝ මතක් වෙන්න මම කිව්වා. ඒතර ඉතිහාසයේ විවිධ සිදුවීම් මැන ගැනීමට භාවිත කරන එක ක්‍රමයක් තමයි ක්‍රිස්තු පූර්ව. හරිද? ක්‍රිස්තු පූර්ව කියන්නේ මේ රූපේ දැක්වෙන විදියට නේ ඔයගලන්ට පේන විදියට ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර කාලය. හරිද? එහෙනම් මට දරුවෙක් කියන්න
ක්‍රිස්තුන් වහන්සේගේ උපතින් පසු කාලය අපි කොහොමද හඳුන්වන්නේ? ක්‍රිස්තුන් වහන්සේගේ උපතින් පසු කාලය අපි කොහොමද හඳුන්වන්නේ? පෙර කාලයේ ක්‍රිස්තු පූර්වනේ. අන්න හරි. ක්‍රිස්තුන් වහන්සේගේ උපතින් පසු කාලයට අපි කියන්නේ ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තු වර්ෂ. ළමයි මතක තියාගන්න අපිට ඉතිහාසයේ සිදුවන විවිධ සිදුවීම් මැන ගැනීමට තිබෙන ප්‍රධානම ක්‍රම දෙක එකක් තමයි ක්‍රිස්තු పూర్ව ක්‍රිස්තු పూర్ව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයේ පුතා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම අරගෙන එන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර එනම් ක්‍රිස්තු పూర్ව 250 දී පමණ. ඇත්තටම ගත්තොත් ක්‍රිස්තු పూర్ව 247 හරිනේ. පෙළ පොතේ තියෙන මම ගත්තේ ක්‍රිස්තු పూర్ව 250 දී පමණ. මේක සිද්ධියක්. නේ? දැන් ඕගොල්ලෝ දන්නවා අපේ රට ශ්‍රී ලංකාවනේ. නේ? අපේ රට කාලයක් බ්‍රිතාන්‍යයන් විසින් යටත් කරගෙන හිටියා. එමනේ. අපේ රට බ්‍රිතාන්‍යයන් කාලයක් යටත් කරගෙන හිටියා. ඒතර බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගෙන සිටියා කියන්නේ ඉතිහාස සිදුවීමක්. නේ? ඉතිහාසයේ සිද්ධියක්. ඒක අපේ නරක සිද්ධියක් තමයි. අපේ රට ඉංග්‍රීසියට යටත් කරගෙන ඉන්න නරක සිද්ධියක් තමයි සිද්ධියක් නේ. නේ? ඒකෝට මට දරුවෙක් කියන්න ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වෙලා තිබිලා අපිට නිදහස ලැබුණා. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුණා. පහුගිය දවසේ අපි දැක්කනේ නේද? ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ලංකාවේ තියෙන නිදහස් උත්සවය. නේ? ලංකාව නිදහස ලැබීම කියලා කියන්නේ ඉතිහාස සිදුවීමක්. දැන් මට දරුවෙක් කියන්න ලංකාව නිදහස ලැබෙන්නේ ක්‍රිස්තු పూర్වවලද ක්‍රිස්තු වර්ෂවලද කියලා. ලංකාවට නිදහස ලැබෙන්නේ ක්‍රිස්තු పూర్වද ක්‍රිස්තු වර්ෂද? හරි. නේ? ලංකාව දන්නවා නේද? ලංකාවට නිදහස ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂවල. ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසු කාලය. එමනේ. ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසු කාලය. එතකොට ලංකාවට නිදහස ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1948. එතකොට අපේ ප්‍රශ්නේ මොකද්ද? අපේ ප්‍රශ්නේ තමයි ඉතිහාසයේ විවිධ සිදුවීම් අයත් කාලය මැන ගැනීමට තිබෙන ක්‍රම මොනවද? දැන් ක්‍රම දෙකක් අපි කිව්වා. මේක එකක් ක්‍රිස්තු పూర్ව අනිත් එක ක්‍රිස්තු වර්ෂ. හරිද? ඒ ගෙදර තියෙනවනේ ලිත කියලා එකක්. අපේ දරුවන්ගේ වල ලිත 2022 ලිත. ඔය ලිතේ තියෙනවා බුද්ධ වර්ෂ කියලා එකක්. අද බලන්න ලිත අරගෙන ලිපටනේ ලිත බුද්ධ වර්ෂ. නේ? දැන් දරුවෙක් මට කියන්න ඉතිහාසයේ අයිති විවිධ සිදුවීම් මැන ගැනීමට තිබෙන තව ක්‍රමයක් තමයි බුද්ධ වර්ෂ. දැන් දරුවෙක් මට කියන බුද්ධ වර්ෂ කොහොමද ආරම්භ වෙන්නේ කියලා. බුද්ධ වර්ෂ කොහොමද ආරම්භ වුනේ කියලා මට කියන්න. මොකක්ද සිද්ධිය කියලා. නේ? දැන් ක්‍රිස්තු වර්ෂ පටන් ගන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පස්සේනේ. ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පස්සේ ක්‍රිස්තු වර්ෂ ඊට කලින් ක්‍රිස්තු పూర్ව ක්‍රිස්තු වර්ෂ. අන්න හරි. අපේ දරුවෝ කියනවා හරි නේද? පොත් කියවලා නේද පාඩම හොයලා අපේ දරුවෝ විෂය කරුණු වලින් සන්නද්ධ වෙලා ඉන්නේ. නේ? බුද්ධ වර්ෂ
පටන් ගන්නේ අර දරුවෝ කියු විදිහට බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සමග. වචන වලට බය වෙන්න එපා. නේ? බුදුහාමුදුරු පිරිනිවන් පෑවනේ. නේ? දැන් අපි මිය යනවානේ. ඒ මිය යන එක අපි බුදුන් වහන්සේගේ මිය යාම කියන්නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය. නේ? ඒතර බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවීමත් සමග හරිද? බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයත් සමග ආරම්භ වෙන වර්ෂ ක්‍රමය තමයි බුද්ධ වර්ෂ කියලා කියන්නේ. දැන් මයිකෙන් පොඩි චිත්‍රයක් ඕගොල්ලන්ට මේක දාන්න. එතකොට පොඩක් මතක් වෙන්නේ නේද? මේවා කොහොමද එන්නේ කියලා. දැන් මේ කලින් දාපු පින්තූරේ තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත. දැන් අපේ දරුවෝ දන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර ක්‍රිස්තු පූර්ව උපතෙන් පස්සේ ක්‍රිස්තු වර්ෂ කියලා නේ. මම මෙන්න මේ අවස්ථාව ඊට පස්සේ මෙන්න මේ පින්තූරේ බලන්න මේක හදපු චිත්‍රයක් නේ. මේ චිත්‍රේ තියෙන්නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වෙන අවස්ථාව. හරිද? මේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයත් සමග ඇති කරගත්තු නිර්මාණය කරගත්තු කාලය වනින ක්‍රමය තමයි බුද්ධ වර්ෂ කියන්නේ. හරිද? දැන් මොන අපි ඉතිහාසයට අයිති විවිධ සිදුවීම් මැන ගැනීමට භාවිත කරන ක්‍රම තුනක් ලියුවා. ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ. හරිද? මේ ක්‍රම තුන හැරුණාම තව තියෙනවා ක්‍රම දෙකක්. හරිද? එකක් තමයි ශක වර්ෂ ක්‍රමය. ශක වර්ෂ. ශක වර්ෂ. ශක වර්ෂ ක්‍රමය. කාට හරි දරුවෙකුට කියන්න පුළුවන්ද මොකද්ද මේ ශක වර්ෂ කියන එක? මොකක්ද, කොහොමද, කින්ද මන්ද කියලා විස්තරයක් පෙළපොත තියෙන ළමයිට කියන්න පුළුවන්. නේ? ශක වර්ෂ කියන්නේ පුතේ හින්දු දින දර්ශනය. අපේ දින දර්ශන නෙමෙයි. හින්දු දින දර්ශනය තමයි ශක වර්ෂ. ශත නෙමෙයි ශක වර්ෂ. හොඳේ. ශක වර්ෂ. මේක තියෙන්නේ හින්දු දින දර්ශනය. ශක වර්ෂ පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ. මේ ශක වර්ෂ කියන එක පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 78. හරිද? ක්‍රිස්තු වර්ෂ 78 කියන්නේ ශක වර්ෂ නම් 1. හරිද? ක්‍රිස්තු වර්ෂ ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ලොව පහළ වෙලා වසර 78ක් ගියාට පස්සේ ශක වර්ෂ පටන් ගන්නවා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 78 කියන්නේ ශක වර්ෂ නම් 1. එහෙනම් ළමෙක් මට කියන්න ක්‍රිස්තු වර්ෂ 79 කියන්නේ 78 කියන්නේ ශක වර්ෂ 1 නම් 79 කියන්නේ ක්‍රිස්තු වර්ෂ 79 කියන්නේ ශක වර්ෂ 2. හරි. ක්‍රිස්තු වර්ෂ 80 කියන්නේ ශක වර්ෂ 3. ඒක ශක වර්ෂ පටන් ගන්න ක්‍රිස්තු වර්ෂ 78. මේකට සිද්ධියක් තිබුණා. බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සමග බුද්ධ වර්ෂ පටන් ගත්තා වගේ. මේකට සිද්ධියක් තිබුණා. ඉන්දියාවේ රජ කෙනෙක් හිටියා ගෞතමී පුත්‍ර සාතකර්ණී කියලා. ඒක මොකද තියෙනවා නේ? ඉන්දියාවේ රජ කෙනෙක් හිටියා ගෞතමී පුත්‍ර සාතකර්ණී. මෙන්න මේ ගෞතමී පුත්‍ර සාතකර්ණී කියන රජතුමා සටනක් කරනවා ශකවරු සමග. හරිද? කවුද රජුෝ? ඉන්දියාවේ ගෞතමී පුත්‍ර සාතකර්ණී. ඒ රජතුමා සටනක් කරනවා මෙන්න මේ ශකවරු සමග. ශකවරු සමග සටනක් කරලා ශකවරු පරාජයටපත් කරනවා. අන්න ශකවරු පරාජයටපත් කරලා ඒ අවස්ථාව සිහි ගැනීම සඳහා, ඒ අවස්ථාව සමරීම සඳහා
සඳහා තමයි මේ ශකවර්ෂ ක්‍රමය ආරම්භ කරන්නේ. හරිද? ටික ටික තේරුම් ගමු එකපාරට ඔක්කොම උඩට දාගන්න එපා. දැන් මේ මොනවද තියාගන්නකො? ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ, ශක වර්ෂ. හතරයි. තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි හිත්‍රි වර්ෂ ක්‍රමය. හිත්‍රි වර්ෂ. හිත්‍රි වර්ෂ. මේක මුස්ලිම් වරු නේ මුස්ලිම් වරු ඒ කියන්නේ දැන් අපේ රටේ මුස්ලිම් ජනතාව තමන්ගේ ආගමික කටයුතු සිදු කිරීමේදී මුස්ලිම් වරු තමන්ගේ ආගමික කටයුතු සිදු කරද්දී පාවිච්චි කරන්නේ හිත්‍රි වර්ෂ ක්‍රමය. හරිද? හිත්‍රි වර්ෂ ක්‍රමය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 622 මුස්ලිම් වරු තම ආගමික කටයුතු සිද්ධ කරන්නේ මෙන්න මේ වර්ෂ ක්‍රමයේ හිත්‍රි වර්ෂ. හරිද? හිත්‍රි වර්ෂ ක්‍රමයේ පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 622. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 622 කියන්නේ හිත්‍රි වර්ෂ 1. ක්‍රිස්තු වර්ෂ 622 කියන්නේ හිත්‍රි වර්ෂ 1. ක්‍රිස්තු වර්ෂ 623 කියන්නේ හිත්‍රි වර්ෂ 2. හරිද? නේ අපි තව ටිකක් කතා කරමු පස්සේ හිමීට එතකොට තව ටිකක් තේරෙන්නේ නේ. එතකොට ළමයි මේකට සිද්ධියක් තියෙනවා. දැන් මේ හිත්‍රි වර්ෂ පටන් ගන්න ක්‍රිස්තු වර්ෂ 622 නේ. ඉස්ලාම් ආගමේ නායකයා ඉස්ලාම් ආගමේ නායකයා කවුද? අපේ ඉන්නවනේ මුස්ලිම් දරුවෝ නේද? එහෙම අපි දැන් එහෙම සිංහල දෙමළ මුස්ලිම් කියලා මේ ඔක්කොම දරුවෝ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ නේ. අපි දැන් කලින් කිව්වනේ නේද? විවිධ ජන කොටස් වල ඔවුන්ගේ ඇදහිලි විශ්වාස පදනම් කොටගත් සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියට අනුව ඔවුන්ගේට ගෞරව කරමින් සමගියෙන් සහජීවණයෙන් අපි ඉන්න ඕනේ කියලා නේ. එතකොට මෙන්න මේ ඉස්ලාම් ආගමේ කතුරුවරයා නායකතුමා මහම්මත්තුමා මක්කම සිට මහම්මත්තුමා මක්කම ඉඳලා මදීනා නගරයට එන්නේ ක්‍රිස්තු වර්ෂ 622. මක්කම සිට මදීනාවට එන මහම්මත්තුමා ක්‍රිස්තු වර්ෂ 622. ඒ සිද්ධිය පදනම් කරගෙන තමයි ආරම්භ වෙන්නේ හිත්‍රි වර්ෂ. හරිද? අයිම ප්‍රශ්නේ 1000ක් තමයි එක ප්‍රශ්නයක් තාම කරේ නේද? තාම එක ප්‍රශ්නයක් කරේ මම ගොඩක් වෙලා සාකච්ඡා කරා. ආයි බලන්න පුතේ 17 වෙනි ප්‍රශ්නේ නේ 17 වෙනි ප්‍රශ්නේ. එතන මේක තමයි නිබන්ධනේ. හරිනේ? දැන් අද ගැටලුවම निराකරණය කරා බලන්න මේක තමයි නිබන්ධනේ. ඉතිහාසය විවිධ සිදුවීම් අයත් කාලය මැනීමට ක්‍රම කීපයක් තිබේ ඒවා නම් කරා. හරිනේ? අපිට අංකාලයේ ක්‍රම ටික නම් කරගමු පුතේ. ප්‍රශ්නාංක 17 ප්‍රශ්න ලියපු නැති ළමයින්ට මෙතනින් බලාගෙන ප්‍රශ්න ලියා ගන්නත් පුළුවන්. නිබන්ධනයේ තියෙන ළමයින්ට එතනින් ලියා ගන්නත් පුළුවන්. හොඳයි. ඔන්න ප්‍රශ්නේ. ඉතිහාසයේ විවිධ සිදුවීම් අයත් කාලය මැනීමට භාවිතා කරන ක්‍රම. ඒ කියන්නේ 17 වෙනි ප්‍රශ්නේ නේ ලියන්න එක ක්‍රිස්තු පූර්ව පළවෙනි එක ක්‍රිස්තු පූර්ව දැන් පුතේ ක්‍රිස්තු පූර්ව කියලා ලෙන ඔය පාවිච්චි කරන්නේ නිල් සහ කළු කියන පෑන් දෙක විතර නේද? ක්‍රිස්තු පූර්ව කියලා ලියලා ඊට පස්සේ එතන ඉස්සරහින් පාට මාරු කරලා දැන් ක්‍රිස්තු පූර්ව කියලා ලිව්වේ කළු පාට පෑනෙන් නැත්නම් නිල් පාට පෑනෙන් නම් එතන ඉස්සරහින් ඉරි කෑල්ලක් ගහලා කළු පාට පෑනෙන් ලියන්න ක්‍රිස්තු පූර්ව කියන්නේ මොකක්ද කියලා. හරිනේ? මෙහෙම ලියවෙන්න ඕනේ ආ. ඔන්න ඔය වගේ ලියන්න. ක්‍රිස්තු පූර්ව කියන්නේ
ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් නෑනේ ක්‍රිස්තු පූර්ව කියලා ලියුවා ඉස්සරහ ලියනවා ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය නේ සිද්ධිය අමතක වෙච්ච ළමයින්ට මම පොඩි පින්තූරයක් දාලා පෙන්නනවානේ ක්‍රිස්තු උපත සිද්ධ වෙන අවස්ථාව නේද හරිනේ ඔන්න එක ක්‍රමයක් අපි අර දෙවෙනි ක්‍රමයට එක්කලා දෙවෙනි එක ඊළඟ රූලට ගිහලා ලියන්න පුළුවන් නේද නේ දෙවෙනි ක්‍රමය ඉර නැත්තම් ලියන්න එපා නිබන්ධනේ හරිනේ ඉර නැත්තම් ඔයගොල්ලෝ ලියන්න ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ විතරක් ලියන්න අර කොළවල ලියන ළමයින්ට පුළුවන් ඉස්සරහින් දිගට ලියන්න ක්‍රිස්තු පූර්ව කියන්නේ මොකක්ද කියලා නේ ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය හරි උදේ මම කියන දේ මම දීපු නිබන්ධනේ මේ ටික ඔක්කොම ලියන්න බෑ ඊට මදි මේව ලියන්න ඊට මදි මෙන්න මේ ටික ලිව්වම ප්‍රමාණවත් ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ අර නිබන්ධනේ ලියන්නේ නැතුව කොළවල පොතේ ලියන ළමයි ඉන්නවනේ ඒගොල්ලන්ට මේක දිගටම ලියා ගන්න පුළුවන් හරිනේ මේවත් එක්ක ලියා ගන්න පුළුවන් ඒගොල්ලන්ට ඒතර පැහැදිලි වෙනවනේ නේද ඒතර පැහැදිලි මේ මොනවත් නොලියුවත් කමක් නැහැ ඔයගොල්ලන්ට මේක මතක තියාගන්න පුළුවන් හරිද මේ හැම කාරණයක්ම පෙළ පොතේ තියෙනවා පෙළ පොතේ තියෙන කාරණේ මම මේ උගන්වන්න ඉවර වෙලා මම අර ඔයගොල්ලන්ට ගෙදරට එවලා තියෙන නිබන්ධනයේ පුනරීක්ෂණය කරනවා නේ ඒ පුනරීක්ෂණය තනියම කරගන්න පුළුවන් නම් මතකෙන් පාඩම මතකයි හරිනේ ඒ පාඩම මතක තියාගන්න පුළුවන් දරුවෝ ඉන්නවනම් ඔය පොළවල නොලියුවට ප්‍රශ්නයක් නැහැ මේක ඉතිහාස කතාවනේ කතාව අහගෙන හිටියේ පාඩම් කරගන්න හරිනේ දැන් අපි පුරුදු වෙලා ඉන්නේ අර ලියන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ සර් අද ලියන්න දුන්නේ එහෙම කියලා කියනවා ඒකයි මේ ලියා ගන්න දෙන්නේ තුන්වෙනි එක ඉතිහාසයේ විවිධ සිදුවීම් ආйти කාලය මනගන්න භාවිත කරන තුන්වෙනි බුද්ධ වර්ෂ බුද්ධ වර්ෂ බුද්ධ වර්ෂ කියලා කියන්නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සමග ආරම්භ වෙන වර්ෂ ක්‍රමයක් බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූ දින සිට තමයි බුද්ධ වර්ෂ ආරම්භ වෙන්නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වෙච්ච දවසේ ඉඳලා ආරම්භ වෙන වර්ෂ ක්‍රමය තමයි බුද්ධ වර්ෂ බුද්ධ වර්ෂ එවන අපි ක්‍රම තුනක් ලියුවා ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ හරිනේ ඊළඟ ක්‍රමය ශක වර්ෂ මේක තමයි ටිකක් මතක තියාගන්න අමාරුනේ ශක වර්ෂ කියන්නේ අපි විස්තර කරන ඉස්සර ප්‍රශ්නකදී නේ අර ඉන්දියාවේ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු ශකවරු පරාජය කිරීම සමග ආරම්භ වෙන වර්ෂ ක්‍රමය තමයි ශක වර්ෂ කියලා කියන්නේ මේව දැක්කා ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු ලියා ගන්න ඕනම නෑ මම කියවන්නේ නේද ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ ශක වර්ෂ දෙක විතරයි ඔයගොල්ලෝ ලියා ගන්න ඕනම අපි ඊටු ටික දෙන්නේ වැඩි හොඳට මේ කියලා දෙන්නේ ඒක ලියන්න ඕනේ නෑ මම පල්ලෙහා ප්‍රශ්න දිනු ලියන්න හරිනේ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු ශකවරු
අකුරු බලා ගන්න ගෞතමී පුත්‍ර සාතකර්ණී අනේ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු සකවරුන් පරදා එම ජයග්‍රහණය සිහි කිරීම පිණිස ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු සකවරුන් පරදා එම ජයග්‍රහණය සිහි කිරීම පිණිස ආරම්භ කරන වර්ෂ ක්‍රමය තමයි ශක වර්ෂ ක්‍රමය. ශක වර්ෂ ක්‍රමය. ඊළඟ එක බලන්න. ඒක ඇවිල්ලා හිජ්රි වර්ෂ. හිජ්රි වර්ෂ. නේ? එළවලු මතකයිනේ හිජ්රි වර්ෂ පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 622. ඒකට හේතුව තමයි ඉස්ලාම් ආගමේ නායකතුමා මුහම්මද්තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂ 622 ඒ සිද්ධිය පදනම් කරගෙන ආරම්භ වෙන හිජ්රි වර්ෂ මුස්ලිම්වරු තමන්ගේ ආගමික කටයුතු සිදු කරන්නේ හිජ්රි වර්ෂ ක්‍රමයට. ඉස්ලාම් ආගමේ නායකයා වූ මුහම්මද්තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණීම සිහිවීම පිණිස තමයි හිජ්රි වර්ෂ පටන් ගන්න. හරිනේ? ඔයගොල්ලෝ මෙන්න මේ ටික ලියන්න ඕනේ නෑ. මම කියන්නේ මේ ටික බලා ගන්න මම දැන් මේ හරිනේ. මේ ටික මම ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ බලා ගැනීම සඳහා. මෙන්න මේ ටික මම ඉරකින් අපිට දාන්න මේ ටික. මේ ටික තමයි ලියන්න ඕන උතන. 17 වෙනි ප්‍රශ්න නිබන්ධනේ ලියන ළමයින්ට. නිබන්ධනේ ලියන ළමයින්ට මම පේලි 3යි තියලා තියෙන්නේ. පේලි 3 එකක් අට එකක් ලියුවා 1 2 3 කියලා දාලා ආපහු ඉතුරු දෙක මේ පැත්තෙන් ලියුවා. හරිද? සටහන් පොතක ලියන ළමයින්ට මේ විස්තරات එක ලස්සන ලියා ගන්න පුළුවන්. නිල් සහ කළු පෑන් පාවිච්චි කරලා නේද? මේක ලස්සනට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට පැවරුමක් විදියට නේ? පැවරුමක් විදියට පාට කොලයක් අරගෙන සුදු පාට කොලයක් අරගෙන නේද? පාට පෑන් පාවිච්චි කරලා ඉතිහාසයේ විවිධ සිදුවීම් අයත් කාලය මැන ගැනීමට භාවිත කරන ක්‍රම කියලා ලස්සනට මාතෘකාවක් ලියලා නේද? ඔයගොල්ලෝ අද දිලිසෙන පෑන් ඒවම තියෙනවානේ. ඒකේ ලස්සන මාතෘකාවක් ලියන ඊට පස්සේ මේ ටික ලස්සනට මේව ලියන්න පුළුවන්. නේද? ඒකෝට ඒක හොඳට මතක තියෙනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ පාඩම් කරන පොත් මේසෙ ගාව නැත්නම් ඒ ආසන්න තැනක තියාගත්තාම ඉතිහාසයේ විවිධ සිදුවීම් අයත් කාලය මැන ගැනීමේ ක්‍රම ටික ටක් ගාලා මතක තියාගන්න පුළුවන්. නේ? ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ සක වර්ෂ හිජ්‍රි වර්ෂ. ඒවා ඇති උනේ මොන සිද්ධි නිසාද කියලා මතක තියෙන්න ඕන ළමයි. හරිනේ? මේවා ඇති වුනේ මොන හේතු නිසාද කියලා මතක තියෙන්න ඕනේ. ඒක වැදගත්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා හරිනේ? බලන්න ඊළඟ ප්‍රශ්නේ පුතේ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මට විනාඩියක් දෙන්න පුතේ. විනාඩියක් දෙන්න මට විනාඩියක්. හරි බලන්න ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 18 ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය හැඳින්වුවේ කෙසේද නේ දැන් දරුවෙක් මට උත්තරේ කියන්න බලන්න ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය හැඳින්වුවේ කොහොමද අන්න හරි ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය අපි හඳුන්වන්නේ ක්‍රිස්තු පූර්ව නේ ක්‍රිස්තු පූර්ව මම දාන ප්‍රශ්න බලන ආයසරයක්
නේද? මම ආයි ප්‍රශ්න දාන්න බලන්න. ඔන්න ප්‍රශ්න තියෙනවා. ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය හැඳින්වුවේ කෙසේද? 18 වෙනි ප්‍රශ්නේ. ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය හැඳින්වුවේ කෙසේද? හරිනේ. ප්‍රශ්න ලියා ගන්න ළමයි ඉන්නවා ඉක්මනට ලියා ගන්න නේද? නිබන්ධනේ මුද්‍රණය කරගන්න ළමයින්ට ප්‍රශ්නයක් නෑ. අනිත් ළමයි ලියන්න. දැන් මතක තියෙනවනේ ළමයි ඕගොල්ලෝ ගාව අර එවල තියෙන නිබන්ධන කට්ටලේ තිබෙන ප්‍රශ්නේ මම මේ කරගෙන යන්නේ. මම වෙනම නිබන්ධනයක් ඕගොල්ලන්ට දාලා තියෙනවා. ඒක තමයි මම කරන්නේ. හරිද? ඕගොල්ලෝ ගාව තියෙන නිබන්ධනය කරන්නේ පාඩම කරලා ඉවරුනාට පස්සේ. මම කියන දැන් පාඩම දැන් ඉවරයි. දැන් ළමයි ඔය පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න කියලා. අන්න එදාට අපි ඒක කරන්නේ. තේරුණානේ? එතකන් ඒක කරන්න බෑ. ඒක අර පිටුමක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ළමයි කිව්වා මට. අපි ඒක පස්සේ බලමු. ඒක මේ පාඩම කතා කරන්න ගියා. හරිනේ? හරි. ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය අපි හැඳින්වුවේ කොහොමද? ක්‍රිස්තු පූර්ව. යාගන්න ක්‍රිස්තු පූර්ව. ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිදුවීමට පෙර කාලය ක්‍රිස්තු පූර්ව. හරිනේ? ක්‍රිස්තු පූර්ව. එතනට අපි උදාහරණයකුත් ලියමු නේද? ඒ ක්‍රිස්තු පූර්ව වල වෙච්ච සිද්ධියක් අපි උදාහරණයක් ලියමු. ක්‍රිස්තු පූර්ව වල වෙච්ච සිද්ධියක්. ලියන්න උදාහරණේ පාට මාරු කරලා ලියන්න උදාහරණය මිහිඳු මහරහතන් වහන්සේ 18 වෙනි ප්‍රශ්නේ ක්‍රිස්තු පූර්ව කියලා ලියලා එතනට මේ උදාහරණ ලියන්න. ඒ කියන්නේ මේ ක්‍රිස්තු පූර්ව සමයේ වෙච්ච සිද්ධියක්. හරිද? මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදීමට ක්‍රිස්තුන් වහන්සේ ඉපදීමට අවුරුදු 250කට පෙරය. ක්‍රිස්තුන් වහන්සේ ඉපදීමට අවුරුදු 250කට පෙරය. එහෙයින් වචනයක් හොඳේ එහෙයින් එම සිදුවීම පාට මාර්ග ලියා ගන්න. එහෙයින් එම සිදුවීම පාට මාර්ග කරනවා ක්‍රිස්තු පූර්ව 250ට. එහෙයින් එම සිදුවීම පාට මාරු කළා ක්‍රිස්තු පූර්ව 250ට අයත් යයි සැලකේ. සාමාන්‍ය පෑනින් ක්‍රිස්තු පූර්ව 250ට කියන එක තමයි පාට මාරු කරලා ලියන්නේ. ක්‍රිස්තු පූර්ව 250ට අයත් යයි සැලකේ. අපි තාමත් කතා කරේ ප්‍රශ්න 3යි නේ 16 17 18. හැබැයි අපි ගොඩක් කාරණා කතා කරා නේද? ගොඩක් කාරණා කතා කරලා ප්‍රශ්න 3 ලියලා. හරිනේ?
ක්‍රිස්තු පූර්ව උදාහරණයක් ලියුවා. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීමට අවුරුදු 250කට පෙරය. එයින් එම සිදුවීම ක්‍රිස්තු පූර්ව 250ට අයත්යි සැලකේ. හරිනේ. අපි අපිට ඊළඟ ප්‍රශ්නේ 19ට යන්න. 19ට. නේ? 19 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ 19 වෙනි ප්‍රශ්නේ අහන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය හඳුන්වන්නේ කෙසේද? නේ? එතකොට ක්‍රිස්තුන් වහන්සේගේ උපතින් පසු කාලය අපි හඳුන්වන්නේ මෙන්න මෙහෙම. කොහොමද? ක්‍රිස්තු වර්ෂ කියලා. එහෙමනේ. ක්‍රිස්තුන් වහන්සේගේ උපතින් පස්සේ කාලය අපි හඳුන්වන්නේ ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තු වර්ෂ. ඒක ගොඩාක් අය නේද? ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ, හිත්‍රි වර්ෂ, සක වර්ෂ කියලා ලියුවට ඒගොල්ලෝ ඒක ඇත්තටම දන්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියලා. හරිනේ. ඒගොල්ලෝ නිකන් ඔය කියන නිසා තමයි ඒව කියාගෙන යන්නේ. හරිනේ. කියන නිසා කියාගෙන යනවා ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. මෙන්න බලන්න ප්‍රශ්න ලියා ගන්න මුදේ. ප්‍රශ්න ලියපු නැති ළමයි නේ. 19 ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය හැඳින්වුවේ කෙසේද? ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය හැඳින්වුවේ කෙසේද? ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය හැඳින්වුවේ කෙසේද? ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය හැඳින්වුවේ කෙසේද? ලෙසිනේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය හැඳින්වුවේ කෙසේද? මම වෙලා දෙන්නේ අර ප්‍රශ්න ලියා ගන්න දරුවෝ ඉන්නවනේ තාම ඕගොල්ලෝ ටිකක් හිමින් ලියන්නේ නේ. ලොකු අකුරු ලියනවා. තාම හිමින් ලියන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය හැඳින්වුවේ කෙසේද? ලියා ගන්න උත්තරේ නේ. මේක తీරේ බලන්න ලියා ගන්න ලස්සන අකුරෙන් ලියන්න නේද? ලියන්න උත්තරේ ක්‍රිස්තු වර්ෂ. අර 19 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය හැඳින්වුවේ කෙසේද? හරිනේ? හැඳින්වුවේ කොහොමද? ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තු වර්ෂ. අපි ඊට පස්සේ අතන උදාහරණයක් ලියා ගමු. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂවල වෙච්ච දේවල් නේ. දැන් මම කිව්ව ලංකාවට නිදහස ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1948 නේ. අපි තව ඒ වගේ සිදුවීම් ගොඩක් ගන්න පුළුවන් නේද? ලංකාව නිදහස ලැබෙන්නේ 1948. ලංකාවේ දැන් තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේන්නේ 1978 නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් පත් වෙන්නේ එහෙම අපි ගන්න පුළුවන් ක්‍රිස්තු වර්ෂවල ලියවිච්ච ඒවා නේ. මෙන්න මේක ලියාගන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕගොල්ලන්ගේ පෙළ පොතේ හරිනේ. ඕගොල්ලන්ගේ පෙළ පොතේ මෙන්න මේක දීලා තියෙන්නේ මේ අවුරුද්දේ නෙමෙයි. ඕගොල්ලන්ගේ පෙළ පොතේ මෙන්න මේ අවුරුද්ද දීලා තියෙන්නේ මීට වෙනස් විදියට 274 කියලා තියෙන්නේ. මම ඒක 276 කියලා ගත්තා. මේක තමයි ගොඩක් නිවැරදි උත්තරේ වෙන්නේ. පෙළ පොතේ තියෙන 274. ගොඩක් පොත්වල තියෙන්නේ මහසෙන් රජුගේ රාජ්‍ය කාලය පටන් ගන්න 276 කියලා. තාම ඔයගොල්ලෝ පොඩි වැඩි ඒව තරක කරන්න. නමුත් ඒක එතන මතක තියාගන්න. හරිනේ? ලියන්න. උදාහරණයක් 19 ලිව්වා උත්තරේ ක්‍රිස්තු වර්ෂ. ලියන උදාහරණය මින්නේරි වැව ඉදිකල. අර තියනවානේ අපි අයිති කරලා තියෙන්නේ කුමාර සර් ඒවනේ. මින්නේරි වැව ඉදිකල. මින්නේරි වැව ඉදිකල. මහසෙන් රජු. මින්නේරි වැව ඉදිකල මහසෙන් රජු. ජීවත් වූයේ මින්නේරි වැව ඉදිකල මහසෙන් රජු ජීවත් වූයේ
ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් අවුරුදු 276ක් ගිය පසුයි. අවුරුදු 276ක් ගිය පසුයි. ඔය පෙරපොතේ නම් තියෙන්නේ 274යි කියලා හොඳේ. උත්පත්ති අවුරුදු 276ක් ගිය පසුයි. 276ක් ගිය පසුයි. එහෙයින් ඉගෙනීම නිසා එහෙයින් එය පාට මාරු කරලා ලියා ගන්න. එහෙයින් එය ක්‍රිස්තු වර්ෂ 276 දී එහෙයින් එය ක්‍රිස්තු වර්ෂ 276 දී එහෙයින් එය ක්‍රිස්තු වර්ෂ 276 දී සිදු වූවක් ලෙස පිළිගැනේ. එහෙයින් එය ක්‍රිස්තු වර්ෂ 276 දී සිදු වූවක් ලෙස පිළිගැනේ. ප්‍රශ්න 19ක් කරා. 19 වෙනි ප්‍රශ්නේ. හරිද? ලියා ගන්න බැරි වුණා නම් ඉතින් බලාගෙන ඉක්මනට ලියා ගන්න. ලස්සන අකුරෙන් ලියන්න නේද? ඉක්මනට ලියන්න ගිහිල්ලා අකුරු කැත කරගන්න එපා. නේ. හිමින් ලස්සන ලියන්න පස්සේ අපි පොඩ වේගය වැඩි කරගන්න. කල් තියෙනවා තව ගොඩක්. නේ. දැන් බය වෙන්න එපා. දැන් මම කියවන ඔයගලන්ට පුරවැසි භූගෝල විද්‍යාව වල පුරවැසි පොතේම තියෙන පාඩම් 3යි. පුරවැසි පොතේම තියෙන පාඩම් 3යි. හරිනේ. ඉතින් ඒක කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ ළමයි. නේද? ඒක ඕගොල්ලෝ අපිට උරු වෙලා අපේ වේගෙත් එක්ක වුණාම වැඩි ටික රට්ටක් ගාලා යන්න පුළුවන්. ඒකම හිමියම්. තව තියෙන ඕගොල්ලෝ හයට ගියෙත් නැහැ නේද? තාම විභාග ප්‍රතිඵල ආවේ නැහැ නේද? විභාග ප්‍රතිඵල ඇවිල්ලා නේ ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත් වෙලා ලංකාවේ ඉතිහාසගත ලකුණු වාර්තා කරලා නේද? ලංකාවේ විශිෂ්ටය බවට පත් කරලා අපි ඊට පස්සේ 6ට ගිහින් වැඩ පටන් ගන්නවා. එතකන් ඔහොම යමු නේද? එතකන් එමෙට යමු. නේ? හරිනේ. හරි. අපි යමු 19 20 වෙනි ප්‍රශ්නේ 20 ප්‍රශ්නාංක 20. ප්‍රශ්නාංක 20 අහන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය පදනම් කරගත් වර්ෂ ක්‍රමය හඳුන්වන්නේ කෙසේද කියලා. මම මෙතනින් ප්‍රශ්න අහන්න ලේසියි. මෙතනින්ම ප්‍රශ්න දාන්නම්. අයවන් නිබන්ධනට කියලා ප්‍රශ්න පෙන්නන්නේ නැහැ. මෙතනින් දානවා. ප්‍රශ්නාංක 20 වෙනවනේ. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය පදනම් කරගත් ප්‍රශ්නේ දින ළමයට මම කියන්නේ නේද? නිබන්ධනය මුද්‍රණය කරගත්තු ළමයට ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය පදනම් කරගත් වර්ෂ ක්‍රමය බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය පදනම් කරගත් වර්ෂ ක්‍රමය හඳුන්වන්නේ කෙසේද? බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය පදනම් කරගත් වර්ෂ ක්‍රමය හඳුන්වන්නේ කෙසේද? දැන් අපි උත්තර ගන්නවනේ නේද? බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය පදනම් කරගත්තු වර්ෂ ක්‍රමය අපි හඳුන්වන්නේ කොහොමද? බුද්ධ වර්ෂ කියලා.
නේ බුද්ධ වර්ෂ කියලා ලියාගන්න උත්තරේ බුද්ධ වර්ෂ බුද්ධ වර්ෂ බුද්ධ වර්ෂ බුද්ධ වර්ෂ 20 වෙනි ප්‍රශ්නේ උත්තරේ බුද්ධ වර්ෂ ඔන්න බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය උදාහරණයක් ලියා ගන්නවා මේක දීලා නැහැ උදාහරණයක් ලියා ගන්න මෙතනට උදාහරණයක් ලියන්න නෑ උදාහරණ ඉදමන්නේ නිබන්ධනවල ඉදමන්නේ වෙන උදාහරණ ලියන්න ඕනේ නෑ අපි 21 වෙනි ප්‍රශ්නට යමු 21ට යනවා මෙතනින් යනවා අපෝ නිබන්ධන ලියන්නේ නෑ 21 ප්‍රශ්න වෙනවා ළමයින්ට නේද 21 ප්‍රශ්න තමයි බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූයේ කුමන වර්ෂයක නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වුණේ මොන වර්ෂයකද කියලා අහන්නේ ප්‍රශ්න ලියා ගන්න ඉස්සර වෙලා බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වුණේ කුමන වර්ෂයකද ප්‍රශ්න ලියා ගන්නකො බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූයේ කුමන වර්ෂයකද හරිද ප්‍රශ්න ලියා ගන්න දැනගත්තනේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූයේ කුමන වර්ෂයකද බලන්න පුතේ මම උත්තරේ පැහැදිලි කරන්නේ දැන් බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවීමත් සමගනේ පටන් ගන්න බුද්ධ වර්ෂ ඒ නිසා අපිට කියන්න පුළුවන් බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ බුද්ධ වර්ෂයකේ එහෙම කිව්වත් හරියි බුද්ධ වර්ෂයක ලියන්න එපා බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ බුද්ධ වර්ෂයකේ. ඒව නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. දැන් බුද්ධ වර්ෂ පටන් ගන්න කලින් තිබුණේ ක්‍රිස්තු පූර්වනේ. නේ? ක්‍රිස්තු පූර්වනේ. ඒක බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව වලින් නම් ක්‍රිස්තු පූර්ව 547. ඒ කියන්නේ යේසුස් වහන්සේ එතන ක්‍රිස්තුන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ක්‍රිස්තුන් වහන්සේ උපදින්න වසර 544කට පෙර කලින් බුදුන් වහන්සේ පිරිනිවන් පානවා. හැදෙන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පාලා වසර 544ක් ගියා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න වසර 544කට කලින් තමයි බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙන්නේ. तर බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූයේ කුමන වර්ෂයකද කියලා අහුවාම ක්‍රම දෙකකට ලියන්න පුළුවන්. එකක් ක්‍රිස්තු පූර්ව 544 කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් බුද්ධ වර්ෂ එක කියලා ලියන්නත් පුළුවන්. අපි උත්තර ලියගමුද? ප්‍රශ්නේ අහන්නේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූයේ කුමන වර්ෂයකද කියලා ප්‍රශ්න තියෙනවා. උත්තර ලියා ගන්න. ක්‍රිස්තු පූර්ව 547 එක රූලයි මම නිබන්ධනයන් තියලා තියෙන ළමයි නේද එක රූලයි නිබන්ධනයේ තියලා තියෙන්නේ ඒ නිසා මේව ලියන්න ක්‍රිස්තු පූර්ව 544 කියලා ලියලා ඉස්සරහින් ඉරි කැලලක් ගන්න දෙක ලියා ගන්න ක්‍රිස්තු පූර්ව 544 ක්‍රිස්තු පූර්ව 544 අදකක් ලියා ගන්න බුද්ධ වර්ෂයක. හරිද? බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වෙච්ච වර්ෂය කුමක්ද කියලා අහුවොත් උත්තර දෙකක් දෙන්න පුළුවන්. එකක් ක්‍රිස්තු පූර්ව 544 අනිත් එක බුද්ධ වර්ෂයක. බුද්ධ වර්ෂයක. හරිනේ? ක්‍රිස්තු පූර්ව 544 එහෙම නැත්නම් බුද්ධ වර්ෂයක. පැහැදිලිනේ අපි
ආයෙත් මම මතක් කරනවා පුතේ නේද උත්තර ලියාගන්න හරිනේ අපි සාකච්ඡා කරන්නේ ඕගොල්ලන්ට දැනට දීලා තියෙන ඕගොල්ලන්ගේ නිබන්ධන කට්ටලේ තියෙන මේ නිබන්ධනය නේද අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ නිබන්ධනය මේක මම ඕගොල්ලන්ට වෙබ් එකට දාලා තියෙන නිබන්ධනය දැනට ඕගොල්ලන්ට ලැබිලා තියෙන්නේ මෙන්න මේ නිබන්ධනය හරිද මේක කරන්න එපා මේක තාම තියාගන්න තේරුණානේ මේකේ තියෙන්නේ පුනරීක්ෂණ අභ්‍යාස කියලා එකක් මම ආයෙ මතක් කරන්නේ ඔයගොල්ලන්ට මේක තියාගන්න අපි මේක කරන්නේ පාඩම ඉවර වුණාට පස්සේ හරිනේ එතකම මම සාකච්ඡා කරන්නේ මේ නිබන්ධනේ දැන් අපි ඒකේ ප්‍රශ්න අද වෙද්දි කතා කරා ප්‍රශ්න කීයක්ද 21ක් නේ කාගේ හරි දරුවෙක් ගාව මේ නිබන්ධනේ නැත්නම් එයාට පුළුවන් ප්‍රශ්න ලියලා උත්තර ලියන්න ප්‍රශ්න පොළවල නැත්නම් පොතක ලියලා උත්තර ලියන්න පුළුවන්. හරිනේ? එහෙම නැත්නම් නිබන්ධනයේ මුද්‍රණය කරගෙන ඒකේ උත්තර ලියන්නත් පුළුවන්. ඒකේ මට ප්‍රශ්නයක් නැහැ. නේද? මට ඕනකම තියෙන්නේ ඕගොල්ලන්ට පාඩම කරලා ඉවරනහම තනියම අර පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන මූලික කාරණේ. හරිනේ? එහෙනම් අපි අදට නේ අපි එහෙනම් අදට වැඩ ටික ඉවර කරමු නේද? හරිනේ? අදට ඉවර කරන වැඩ ටික හැමෝටම සුබ රාත්‍රියක් නේද? පරිස්සමෙන් ඉන්න. අපි ආපහු ඉන්න සතියේ හමු වෙන පාඩම අපි එදාට පාඩම ඉවර කරනවා. ඊළඟ සතියේදී පළවෙනි පාඩම ඉවර කරනවා. ඊට පස්සේ අපි ඊළඟ මාසේ යනකොට අපි පුනරීක්ෂණ අභ්‍යාසය කරලා අලුත් පාඩමේ පටන් ගන්නවා. හරිනේ? එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.